අයිබෝන් ගිය සතියේ අපි ටෙන්සස් පටන් ගත්තා. ටෙන්සස් වලින් සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කතා කළා. මතකද කොයිලාද පාවිච්චි කරන්න කියලා? සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස්. සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් අපි පාවිච්චි කරන්නේ ප්‍රධාන වශයෙන් පුරුද්දක් වශයෙන් කරන ක්‍රියාවන් විස්තර කරන්න. මතකද? ඊට අමතරව සදාතනික සත්‍යයන්, සාමාන්‍ය සත්‍යයන් නේ. සබදාහමේ සිදුවීම් මතක් කරගන්න ගිය සතියේ පාඩම. ඒ වගේ දේවල් විස්තර ගන්න පාවිච්චි කරනවා. සූත්‍රය මතකද කොහොමද වාක්‍ය හදන්නේ කියලා? මුලින්ම අපි කර්තෘව ලියනවා. සබ්ජෙක්ට් එක ලියනවා. ඊට පස්සේ ක්‍රියාපදේ ලියනවා. සබ්ජෙක්ට් ප්ලස් verb කර්තෘ ක්‍රියාව. ඊට පස්සේ අපි ඔබ්ජෙක්ට් එක කර්මය ලියනවා. උදාහරණයක් සබ්ජෙක්ට් තමයි I. verb තමයි කියවනවා. read. මොනවද කියවන්නේ? books. මම කියවනවා පොත්. මේක මගේ පුරුද්දක්. අපිට ඕන නම් මේක තවත් වැඩි දියුණු කරන්න පුළුවන්. මම හැමදාම පොත් කියවනවා. every day කියලා දාන්න පුළුවන්. මතකද කියලා ගිසති? he වගේ වුණා නම් දැන් මෙතන I කියන එකත් එක්ක අපි plural තමයි පාවිච්චි කරන්නේ. මේ බහුවචන ක්‍රියාපද තමයි පාවිච්චි කරන්නේ. he වගේ තිබ්බනම් s එකක් දාන්න ඕනේ. he reads books every day. ඔහු හැමදාම පොත් කියවනවා. they වගේ තිබ්බනම් they read books s එකක් දාන්නේ නැහැ නේ. they බහුවචන s එකක් දාන්නේ නැහැ. he ඒක වචන s එකක් දැම්මා. they read books every day. simple present tense එකේදී මෙයා first person උත්තම පුරුෂ නිසා අපි එයාව සලකන්නේ simple present tense එකේදී බහුවචන එකක් කියලා. බහුවචන subject එකක් කියලා. ඒකයි s දෙන්නේ නැත්තේ. එයා මතකන් ගිසති කළා. negative හදනවා do not does not දාලා. ප්‍රශ්න හදද්දී do does ඉස්සරහට ගන්නවා. මතකන් ගිසති කළා. හරි. අද මාතෘකාව ලියාගන්න number 2 simple past tense. simple past tense. ඒ කියන්නේ කිසියම් ක්‍රියාවක් මොකද්ද? simple present tense නම් කිසියම් ක්‍රියාවක් කරනවා. පුරුද්දක් වශයෙන් කරනවා. හරි. simple present tense නම් කිසියම් ක්‍රියාවක් පුරුද්දක් වශයෙන් කරනවා. simple past tense නම් කිසියම් ක්‍රියාවක් අතීතයේ කළා. කිසියම් ක්‍රියාවක් අතීතයේ කළා. එහෙනම් අතීතයේ කරපු දෙයක් විස්තර කරන්න තමයි simple past tense පාවිච්චි කරන්නේ. හරි ලේසියි. මොකද මේකට සිංහලෙන් කියනවා නම් සරල අතීත කාලය. simple කියන්නේ සරල past අතීත tense කාලය. සරල අතීත කාලය. හරි. ඔයගොල්ලන් grammar පොතේ ලියගන්න මාතෘකාව simple past tense සරල අතීත කාලය. ඒ කියන්නේ සරලව කිව්වොත් කිසියම් ක්‍රියාවක් කළා. දිනහස් මාත් එක්ක කතා කරන්න. ගෙලි වුණා කියන්න. අද අනිත්‍යල හොස්පිටල්. හොස්පිටල් ගිහලා පොඩක් එන කරක් වෙයි කිව්වා. හරිද? ඉලියරයි නේද? දිනස් හරිද? දිනස් හරිද? හරි සර්. හරි. Okay.
ඊට පස්සේ අපි ලියමු මොකද්ද main usage main කියුවේ මොකද්ද ප්‍රධාන usage කියන්නේ භාවිතය use පාවිච්චි කරනවා භාවිතා කරනවා usage කියන්නේ ඒකේ noun එක ප්‍රධාන භාවිතය usage අපි ලියුවානේ ප්‍රධාන භාවිතය main usage ප්‍රධාන භාවිතය ඊළඟ අනුවාදක මට ලියන්න වෙලාව අදින්න නම් කියන්න හරි ප්‍රධාන භාවිතය ඉස්සෙල්ලා අපි කිව්වනේ මේක පාවිච්චි කරන්නේ කොයි වෙලාවටද හොඳට මතක තියාගන්න ඕනේ හැම ටෙන්ස් එකක්ම පාවිච්චි කරන්නේ කොයි වෙලාවටද කියලා. ඒතර තමයි අපිට හරියට ලියන්න පුළුවන්, හරියට කතා කරන්න පුළුවන්. එතකොට තමයි mistakes නැතුව. හරි. ලියන්න we use. we කිව්වේ අපි use පාවිච්චි කරනවා. this tense මෙම කාලේ we use this tense අපි පාවිච්චි කරනවා මෙම කාලය to describe describe කියන්නේ විස්තර කරනවා to describe කියන්නේ විස්තර කිරීමට finished actions කියන්නේ අවසන් වූ actions ක්‍රියාවන් finished actions අවසන් වූ ක්‍රියාවන් in the past හරි we use අපි පාවිච්චි කරනවා this tense මෙම කාලය to describe විස්තර කිරීමට මොනවද finished actions අවසන් වූ ක්‍රියාවන් in the past අතීතයේ අවසන් වූ ක්‍රියාවන් විස්තර කිරීමට අපි මෙම කාලය පාවිච්චි කරනවා ක්‍රියාවන් වගේම සිද්ධීන් වෙන්නත් පුළුවන් තමයි සිද්ධීන් කියලා දුන්නේ නැහැ දිනස් ලියලා නම් කියන්න හරි සර් හරි අපි මේක සිංහල තේරුම ලියා ගමු ලියන්න අතීතයේ මාත් එක්කම ලියන්න අතීතයේ සිදු කර අවසන් වූ ක්‍රියාවන් විස්තර කිරීමට මෙම කාලයේ භාවිතා වේ හරි අතීතයේ සිදු කර අවසන් වූ ක්‍රියාවන් විස්තර කරන්න තමයි මෙම කාලේ පාවිච්චි කරන්නේ අතීතයේ කරපු දේවල් හරිද දිනහස් finished
ඉවර නම් කියන්න. ඉවරයි සර්. හරි. අපිට මේක මේ පොඩි රූප සටහනකින් පෙන්න ගන්න පුළුවන්. මෙන්න මේ වගේ. හරි. මෙන්න present. ඒකේ වර්තමානයේ. මෙන්න past. අතීතේ. මෙන්න future. අනාගතේ. හරි. අතීතය, වර්තමානය, අනාගතය. හරි. අතීතය, වර්තමානය, අනාගතය. ප්‍රසන්ට් කියන සාමාන්‍යයෙන් මේ දැන් කරන දේවල් විතරක් නෙමෙයි මේ දැන් සහ මේ වර්තමානයේ පුරුද්දක් ලෙස කරන දේවල් ඉස්සර ගන්නයි පාවිච්චි කරන්නේ. හරි පුරුද්දක් විදිහට කරන දේවල්. ඒත් ඒක නෙමෙයි මෙතනදි කතා කරන්නේ. මෙතනදි කතා කරන්නේ අතීතය. අතීත කියන්නේ මේ ප්‍රසන්ට් කියන්නේ මේ වර්තමාන මොහොත. මෙතනින් මේ පැත්ත අතීතය. හරි. දැන් තප්පරයකට ඉස්සෙල්ලා හරි අතීතය. දැන් තප්පරයකට පස්සේ හරි අනාගතය. මේ පැත්ත අනාගතය වෙනවා. එහෙනම් අතීතය කරපු දේවල් ඉස්සර ගන්නයි පාවිච්චි කරන්නේ. හරි. එහෙනම් මෙන්න මේ වගේ මෙන්න මේ කාලය තුල. හරි. ඒ විතරක් නෙමෙයි සම්පූර්ණ කාලය තුල. මෙතනින් අනන්තයට යනවා නේ. ඉවරයක් නැහැ ඉතින්. ඔන්න වගේ දේවල් ඉස්සර ගන්නයි පාවිච්චි කරන්නේ. සරලව මෙහෙම පෙන්නගන්න. අතීතය කරපු දේවල් ඉස්සර ගන්නයි පාවිච්චි කරන්නේ. මෙන්න වගේ past අතීතේ කරපු දේවල් ඉස්සර ගන්න පාවිච්චි කරනවා. එහෙනම් ක්‍රියාව වෙලා තියෙන්නේ අතීතේ. මෙහෙම පෙන්නගන්න. අගලනේ. දිනස් ඉවර නම් කියන්න. ඉවරයි සර්. හරි. අපි දැන් වාක්‍ය හදමු. වාක්‍ය හදන්නයි යන්නේ. simple past tense සරල අතීත කාලයේ වාක්‍ය හදන්නයි යන්නේ. හරි. මේකේ ලියගන්න අනුමාත්‍රකාව formation කියලා. formation. form කියන්නේ හදනවම නැත්නම් හැදෙනවා. formation කියන්නේ සෑදෙන ආකාරය. වාක්‍ය සෑදෙන ආකාරය. හරි. හදලා ලියගන්න. formation. අපි ඉස්සෙල්ලා කළා මේක. simple present tense එකේ අර්ථය. හරි. වාක්‍ය හදන්නේ මෙහෙමයි. මුලින්ම අපි ලියන්නේ මොකද්ද? subject එක. subject. ඒක විදිහට කර්තෘ. ඊට පස්සේ ක්‍රියාපදය verb. ඊට පස්සේ කර්මය object. මේක තමයි ප්‍රධාන සූත්‍රය. බේසික් එක. හැබැයි මෙතෙන්දි ඉස්සෙල්ලා present tense එකේදී නම් verb එක present form එකේ වර්තමාන ස්වරූපයෙන් තියන්න ඕන. base form එකෙන් තියන්න ඕන. මෙතෙන්දි verb එක ක්‍රියාපදේ තියන්න ඕන අතීත කාලේ. හරි. එහෙනම් verb එක තියන්න කොහමද? past form එකේ. ඔබට පහවසරෙන් ඉගෙනගෙන නැති එක නේ. පහවසරේ මතකද? ගෝවති අතීත කාලයේ වෙන්නේ. හරි. මතකද මේවා කළා? right එකේ අතීත කාලයේ wrote. පහවසරේ ඔයගොල්ලෝ කළා ඇති. ඒ වගේ දැන් මෙතන ගෝ දාලා හරියන්නේ නැහැ. මෙතන ක්‍රියාපද දාන්න ඕන went කියලා. ගියා. ලියනා නෙමෙයි ලිව්වා. wrote කියලා තමයි දාන්න ඕන ක්‍රියාපදේ. එහෙනම් past form එක තමයි දාන්න ඕන. හරි මේක ලියලා කොටු කරගන්න. මේක ලියලා කොටු කරගන්න.
හරිද දිනහස්? දිනහස් ඉවරද? ඉවරනම් කියන්න. දැන් ලියලා ඉවරයි නේද? දිනහස් හරිද? ඇහෙන්නේ නැද්ද? දිනහස් තාම ලියනවද? ඉවරයි සර්. හරි පටන් ගන්න. හරි. හරි මොකද? හරි අපි උදාහරණ ලියමු දැන්. ඔන්න අහගන්න. දැන් හොඳට බෝඩේ බලන් ඉන්න. ලියන්න එපා අහන් ඉන්න. දැන් අපි වාක්‍ය හදන්න යන්නේ. අපි කියමු ඔහු කාර් එකක් මිලදී ගත්තා. කාර් එකක් මිලදී ගත්තා. මිලදී ගත්ත කියන්නේ අතීත කාලේනේ. මිලදී ගන්නවා නෙවෙයි මිලදී ගත්තා. අතීතේ කාර් එකක් මිලදී ගත්තා. ඔහු මිලදී ගත්ත කාර් එකක්. හරි. ඔහු නම් he. ඔන්න පත්‍රව දැම්ම. ක්‍රියාව කරන කෙනා දැම්ම. ඊට පස්සේ දාන්න ක්‍රියාපදය. ඕකේ කියලා කන්නේ මේකට තියෙන්නේ. ම්යුට් කරගන්න. හරි. ඊට පස්සේ දාන්න ඕන ක්‍රියාපදේ. he තමයි පත්‍රු. ඔහු මිලදී ගත්තා. මිලදී ගත්තා කියන්නේ buy නෙමෙයි bought. buy කියන්නේ මිලදී ගන්නවා, bought කියන්නේ මිලදී ගත්තා. ඔන්න subject එක හරි, verb එක හරි. ඔහු මිලදී ගත්තා. ඊට පස්සේ අපි කියනවා මොකද්ද මිලදී ගත්තේ? කර්මය. මිලදී ගැනීමට ලක්ුණේ මොකද්ද? ක්‍රියාවට ලක් වෙච්ච දේ කර්මය. he bought car එකක්. a car. හරි. he bought a car. ඔහු මිලදී ගත්ත කාර් එකක්. එකක් කියන නිසා අල් කයන් තමයි එකකින් ආවේ. කාර් එකක්. මොටර් රථයක්. ඔන්න ඔබ්ජෙක්ට් එක. පත්‍රු ඉන්නවා, ක්‍රියාව ඉන්නවා, කර්මය ඉන්නවා. අපි ඊට අමතරව අපි දාමු අවශ්‍ය නම් දාන්න පුළුවන්. දැන් මේකෙන් කියන්නේ ඔහු මිලදී ගත්ත කාර් එකක්. කවද්ද කියලා කියමු. අපි කියමු ගිය සතියේ last week. last week කිව්වේ ගිය සතියේ. ඔහු ගිය සතියේ කාර් එකක් මිලදී ගත්තා. he bought a car last week. හරියට ගලන එක ලියලා අවශ්‍ය නම් සිංහල තේරුමත් ලියගන්න. ඔහු ගිය සතියේ කාර් එකක් මිලදී ගත්තා. ඔය last week කියන වචනේ කො highlight කරගන්න නැත්නම් underline කරගන්න. last week. එතකොට මෙතෙන්දී අපි සාමාන්‍යයෙන් අතීතය හා සම්බන්ධ මේ වගේ එක්ස්ප්‍රෙෂන් එකක් දානවා. අතීතයේ හඟවන අතීතයේ කාලයක් හඟවන මේ වගේ last week, last year, ගිය සතිය නම් last week, ගිය මාසේ නම් last month, ගිය අවුරුද්දේ නම් last year. හරි. ඊයේ නම් yesterday. පෙරේදා නම් the day before yesterday. හරි. ගිය ඉරිදා නම් last Sunday. ඒ වගේ අතීතයේ හඟවන time expression එකක් දානවා. අතීතයේ හඟවන ප්‍රකාශයක් දානවා. එහෙම දාන එක අනිවාර්ය නෑ. බොහෝ අවස්ථාවලදී හැබැයි දානවා. අපි simple present tense එකේ පාවිච්චි කරන්නේ මොනවද? everyday හැමදාම, usually සාමාන්‍යයෙන්, often, always නිතරම. අතගෙන කී සතිය කියලා. ඒ වගේ මේකෙදිත් ඒ වගේ දාන්න පුළුවන්. එතකොට කිසියම් වචනයක last week කියලා තිබ්බොත් මොකද්ද කාලය? අතීත කාලය, simple past tense. හරි ප්‍රශ්න වලට එනවා. last week කියලා આવොත් මෙතන හිතනක් දෙනවා verb එක දාන්න කියලා. buy කියලා දැම්මොත් වැරදි. bought කියලා තමයි දාන්න ඕනේ. හරි. මම ඊයේ පාසල් ගියා. කොහොමද කියන්නේ? මම නම් I. ගියා නම් go නෙමෙයි went. මම ගියා පාසලට. පාසල නම් school. පාසලට කියන්නේ ඉස්සරහට කියන්නේ ඉස්සරහට to දාන්න. to කියන්නේ ටයර්. පාසලට මම ගියා පාසලට ඊයේ. yesterday.
I went to school yesterday. මම ඊයේ පාසලට ගියා. හරි පල්ලියක්. I went to school yesterday. මම ගියා පාසලට ඊයේ. මම ඊයේ පාසලට ගියා. අතීතේ කරපු දෙයක් නේ. මල්ලිය ගන්න. හරියද නිහස්? ලිව නේද? හරි අපි තව උදාහරණයක් බලමු. හරි. තව උදාහරණයක්. අපි ගිය අවුරුද්දේ අනුරාධපුරේ ගියා. කොහොමද කියන්නේ? නැත්නම් අපි ට්‍රිප් එකක් ගියා කියලා කියමුකෝ. We went. අපි ගියා. නිකම්ම ට්‍රිප් නෙමෙයි කියන්නේ on a trip. We went on a trip. අපි ගියා ට්‍රිප් එකක් චාරිකාවක් last year ගිය අවුරුද්දේ. හරි last year ගිය අවුරුද්දේ. ඒතර මෙතෙන්දී last year highlight කරගන්න. ගිය අවුරුද්දේ තමයි ක්‍රියාව කළේ ගිය අවුරුද්දේ. ගියා කියන ක්‍රියාව කළේ ගිය අවුරුද්දේ. ගියේ කවද්ද? ගිය අවුරුද්දේ. අපි ගියා චාරිකාවක් last year ගිය අවුරුද්දේ. මෙතන ඉස්සෙල්ලා yesterday එකත් highlight කරගන්න. ඔක්කොම අතීත සිදුවීම් අතීත ක්‍රියාවන්. හරි. තව උදාහරණයක් බලමු. number 4. mechanic අපේ කාර් එක repair කළා. mechanic මොටර රථ කාර්මික ශිල්පියා. mechanic අපේ කාර් එක repair කළා. කොහොමද කියන්නේ? the mechanic මේ mechanic කියන්නේ ගණන් කරන්න පුළුවන් නාම පදයක්. එහෙම එකක් නම් ඉස්සරහින් අනිවාර්යෙන් the හරි හරි and හරි දාන්නම ඕන. තවත් ඒ දාණය තියෙන ඒවා ඉස්සරහට කියලා දෙන්නම්. දැනට ඔයගොල්ලෝ the හරි හරි and හරි ඒවට කියන ආටිකල්ස් කියලා එහෙම එකක් දාන්න ඕන. මෙතන mechanic අපි දන්නවා. මොන mechanic කියලා දන්නවා. ඒ නිසා අපි the දානවා. අපි අඳුර නැති කෙනෙක් නම් අපි කියන්නේ a mechanic. කවුරු හරි mechanic කෙනෙක්. the mechanic කිව්වොත් mechanic අපි දන්නවා. මොටර රථ කාර්මික ශිල්පියා. හරි. the book කිව්වොත් පොත. මොන පොතද කියලා දන්නවා. a book කිව්වොත් පොත. මොන පොතද කියලා හරියටම දන්නේ නැහැ. හරි. the mechanic අලුත් වැඩියා කරනවා කියන්නේ repair. අලුත් වැඩියා කළා නම් අපි ඉස්සරහට sorry ඒකට පස්සේ ed දානවා. ක්‍රියාවට පස්සේ ed දානවා මෙතන. ක්‍රියාවන් අතීත කාල කරන හැටි මේකට පස්සේ කියලා දෙනවා. හරි. the mechanic මොටර රථ කාර්මික ශිල්පියා ඔන්න subject එක හරි. verb එක අලුත් වැඩියා කළා ක්‍රියාව මොකක්ද අලුත් වැඩියා කළේ? කාර් එක. කාගේ කාර් එකද? අපේ කාර් එක. අපේ කියන්නේ our කියලා දාන්න. The mechanic repaired our car. mechanic repair කළා අපේ කාර් එක. දැන් මෙතනදී මම කියවනේ කවද්ද කියලා. අවශ්‍ය නම් කියන්න පුළුවන්. ඕනේ yesterday කියලා කියන්න පුළුවන්. මල්ලියල. උදාහරණ බලමු. ඊයේ රෑ හයියෙන් වැස්සා. කොහොමද කියන්නේ? ඊයේ රෑ හයියෙන් වැස්සා.
ඔතන මතක තියාගන්න වැස්ස සම්බන්ධ දේවල් පටන් ගන්නදී අපි ඉස්සරහට it කියලා දානවා. මොකද මේකට කර්තෘ කෙනෙක් නැහැ. වහිනවා කියන ක්‍රියාවට ක්‍රියාව කරන්නේ කවුද කියලා කර්තෘ කෙනෙක් අපි දන්නේ නැහැ හැමතිස්සෙම. ඒ නිසා අපි it කියලා දානවා. ඒ කියන්නේ වැස්ස කියන ක්‍රියාව කරන්නේ කවුද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අපි it කියලා දානවා. කර්තෘ කෙනෙක් නැත්නම් ඒ වාක්‍යයට සබ්ජෙක්ට් එකක්. කර්තෘ කෙනෙක් නැත්නම් අපි ඉස්සරහට it වලින් තමයි පටන් ගන්නේ. it කියන එකට මෙතනදී සිංහල තේරුමක් නැහැ. හරි. it වහිනවාට කියන්නේ rain. වැස්සටත් rain, වහිනවටත් rain. අතීතයේ වැස්ස නම් ed දානවා. rain කියන්නේ වහිනවා. ed දැම්මම වැස්සා. it rain කියන්නේ වැස්සා. හයියෙන් වැස්සා. it rained heavily. heavily කියන්නේ හයියෙන්. ඊයට කියන්නේ last night කියලා. last night. ඊයේ හයියෙන් වැස්සා. ඒතර අතීත සිදුවීමක් වතර. අතන last night කියන එක highlight කරගන්න. last night highlight කරගන්න. උදාහරණයක් බලන්න. මට මාමාගේ ලියුමක් ලැබුණා ගිය මාසේ. මට කියලා කියන්නේ අය තමයි මුලට ගත්තොත්. මට ලැබුණා. received. receive කියන්නේ ලැබෙනවා. receive කියන්නේ ලැබුණා. සිංහල දෙමළ යන ලැබුණා. හරි. මොන සබ්ජෙක්ට් එක තියෙනවා? verb එක තියෙනවා. මොකද්ද ලැබුණේ? a letter. ලියුමක්. නිකම්ම letter නෙමෙයි. a letter. ලියුමක්. කියන අල්පය. I received a letter. my uncle කියන්නේ කවුද? මගේ මාමා. මගේ මාමාගෙන් කියලා කියන්නේ from කියලා එකක් ඉස්සරහට දානවා. from කිව්වහම එයාගෙන්. from කියන්නේ අදාළ කෙනාගෙන්. from my uncle. අපි දාමු දවසක්. last Sunday. ගියේ ඉරිදා. මලියර. I received. ඒ කියන්නේ මට ලැබුණා a letter ලියුමක් from my uncle last Sunday. හරි. මෙතනත් ඔයගොල්ලෝ last Sunday කියන එක highlight කරගන්න. මෙතන last night highlight වෙනවා ඉස්සෙල්ලා. එතන මේකේ object එක තමයි a letter. හරි ඉක්මනට යන්නකෝ. තව අමතර දෙයක් මම කියලා දෙන්නම්. හරිද? දැන් මේකේ subject එකක් තියෙනවා, verb එකක් තියෙනවා, object එකක් තියෙනවා. එතන මේව මොනවද? ඒවට කියනවා වාක්‍ය rest එක කියලා. rest. ඒක තමයි ඉස්සරහට ඉගෙන ගන්නවා. දැනට ඔයගොල්ලෝ බලන්න මේ මොනවද කියලා. object එකක් දාලා තියෙනවා. ඒ මොනවද කියලා බලන්න. ඒවට කියනවා rest. rest කියන්නේ ඉතිරි කොටස. ඉතිරි කොටස් වල ක්‍රියා විශේෂණ තියෙන්න පුළුවන්. conjunctions තියෙන්න පුළුවන්. ඒවා ඉස්සරහට කියලා දෙනවා. හරි. මේකට කියනවා ඉතිරි කොටස කියලා. හරි. මේ ඉස්සෙල්ලා මේ last Sunday වගේ මේවට ඒවා මොනවද? හරි. ඒවා මොනවද විස්තර වෙන්නේ? බලන්න rain වැස්සා. වැස්සේ කවද්ද? last night. ක්‍රියාව සිදු වෙච්ච අවස්ථාව විස්තර කරනවා නේ. ක්‍රියාව සිදු වුණේ කවද්ද කියලා විස්තර කරනවා. ගියේ කවද්ද? when last year. ගිය අවුරුද්ද ගියේ. ගියේ කවදාද කියලා විස්තර කරනවා. එහෙනම් ක්‍රියාව සිදු වුණේ කවදාද කියලා විස්තර කරනවා. ඒවත් ඉංග්‍රීසියේදී ක්‍රියා විශේෂණ. හරි. ඒ ඉස්සරහට කියලා දෙනවා. 4 වසරේ තියෙනවා. ඒවත් ඉංග්‍රීසියේදී ක්‍රියා විශේෂණ. හරි. දැන් බලන්න මට වාක්‍ය දෙකක් විතර ලියන්න ඕගොල්ලෝ. simple past tense එකේ තමගේ වාක්‍ය දෙකක් අන්න ලියලා ටයිප් කරලා එවන්න බෑ. නැත්නම් කතා කරලා කියන්න. තමගේ වාක්‍ය දෙකක් ලියන්න. number 7 and 8.
write your own sentences. මම ඊයේ ක්‍රිකට් සෙල්ලම් කළා කොහොමද කියන්නේ මම ඊයේ ක්‍රිකට් සෙල්ලම් කළා ඒ වගේ ඕන වාක්‍යයක් කියන්න මම ඊයේ ටීවී බැලුවා නැත්නම් ඔහු ඊයේ ටීවී බැලුවා නැත්නම් කාගේ හරි නමක් දාලා ඒ අදාළ කෙනා හිතමු කසුන් කියලා කසුන් ඊයේ ටීවී බැලුවා මම නම් බලන්නේ නැහැ ඒ වගේ වාක්‍ය දෙකක් නැටක් ගන්න පුරාණ කතා කරලා උදාහරණ දෙන්න නැත්නම් ටයිප් කරලා එවන්න එක්ක කතා කරන්න නැත්නම් උදාහරණ එවන්න බෑ को මොනවද ලිව්වේ ලිපියක් කියන්න බෑ නැත්නම් හිතලා කියන්නේ තාම ලිව්වේ නැත්තම් දිනහස් ලිව්වේ නැද්ද was කියන්න බෑ උදාහරණ play with cricket. play cricket කවුද I play with cricket. I play cricket හොඳයි මම සෙල්ලම් කළා cricket I played cricket ඔන්න subject එකක් තියෙනවා verb එකක් තියෙනවා object එකක් තියෙනවා මම සෙල්ලම් කළා මොනවද සෙල්ලම් කළේ cricket සෙල්ලම් කළේ මම කර්තෘ මම සෙල්ලම් කළේ මොනවද cricket හරි කර්තෘ ක්‍රියාව කර්මය අපි මේක තවත් පොඩක් දියුණු කරමු I played cricket අපි දාමු කාත් එක්කද with my friends මගේ යාළුවොත් එක්ක my friends කියන්නේ මගේ යාළුවෝ with කියන්නේ සමග මගේ යාළුවෝ සමග කවද්ද last evening ඊයේ හවස last evening කියන්නේ ඊයේ හවස last night කියන්නේ ඊයේ රෑ හරි ඒ උදාහරණ තව වචන ලියා ගන්න I played cricket මම ක්‍රිකට් සෙල්ලම් කළා with my friends මගේ යාළුවොත් එක්ක last evening ඊයේ හවස මේ මුල් ටික ගොඩනගාගත්තට පස්සේ අනිත් ටික එකතු කරන්න ලේසි. මම ක්‍රිකට් සෙල්ලම් කළා. ඊට පස්සේ අපි දානවා පාත් එක්කද. with my friends. මගේ යාළුවෝ with කියන්නේ එක්ක සමග. කවද්ද? last evening. ඊයේ හවස. හරි. දිනස් මේක ලියා ගන්න. තව උදාහරණයක් කිව්වද ලිය මේ ලියවන කියන්නේ තව උදාහරණ ලියවද Sir. කියන්න බෑ නැත්නම් ඊළඟ උදාහරණය සම්බන්ධ ලියුවේ sir. වෙනද එහෙනම් හෝම්වර්ක් විදිහට තව උදාහරණ දෙකක් වගේ ලියන්නකෝ අපි ක්ලාස් පටන් ගත්තාම මට පෙන්නන්න පාඩම් කරලා ලියන්න හරි ඊට පස්සේ අපි බලමු මේකේ ප්‍රශ්න හදන්නේ කොහොමද කියලා positive form අපි ගියසෙත් කරානේ මේක simple present tense වලට හරි positive form හරි අපි බලමු උදාහරණයක් බොඩි බලන්න ලියන්න එපා my mother මගේ අම්මා cooked you are මොනවද rice my mother තමයි කර්තෘ cook තමයි verb එක rice තමයි object එක එතකොට මගේ අම්මා යුවා බත් මගේ අම්මා යුවා බත් මගේ අම්මා බත් කිව්වා හරි මේ සූත්‍රයට අනුව තමයි හදන්න ඕන කර්තෘට පස්සේ ක්‍රියාව එන්න ඕන හරි මේක ඇත යන අර්ථයේ වාක්‍යයක් නේ යුවා හරි යුවේ නැහැ කියලා කොහොමද කියන්නේ නෙගටිව් ෆෝම්
පොසිටිව් ෆෝම් කියන්නේ ඇත යන අර්ථයේ වාක්‍ය. ක්‍රියාව කළා කියන වාක්‍ය. නෙගටිව් ෆෝම් කියන්නේ ක්‍රියාව කළේ නැහැ. හරි. නෙගටිව් ෆෝම් එක හදන්නේ මෙහෙමයි. ලියන්න එක බලන්න ඉන්න. බෝඩේ බලන්න ඉන්න. ඒත් මගේ අම්මනේ. my mother you wanna cooked. කිව්වේ නැත්නම් අපි නැහැ කියලා කියන්නේ. simple present tense එකේදී do not හරි does not හරි දැම්මා. ඒ විදිහට simple past tense එකේදී දාන්නේ did not කියලා. did not. did not කියන්නේ නැහැ. කිව්වේ නැහැ. කිව්වේ නැහැ කියන්නේ cook කියන එකක් දානවා. හැබැයි මෙතෙන්දී did ආපු ගමන් මෙන්න මේ ප්‍රධාන ක්‍රියාව වර්තමාන කාලයට හැරෙනවා. ed ඉවත් වෙනවා. මෙතන තියෙන්නේ ed ඇතුව අතීත කාලේ ප්‍රධාන ක්‍රියාව. මෙතන ප්‍රධාන ක්‍රියාව තියෙන්නේ වර්තමාන කාලේ. වර්තමාන කාලයත් එක්ක මේ did කියන එක සම්බන්ධ වුණාම අතීත කාලේ බවට පත් වෙනවා. did cook කිව්වත් එකයි cook කිව්වත් එකයි. හරි. එහෙනම් my mother did not cook කියන්නේ මගේ අම්මා ඉුවේ නැහැ. මගේ අම්මා ඉුවේ නැහැ. මොනවද ඉුවේ නැත්තේ? rice. මගේ අම්මා බත් ඉුවේ නැහැ. හරි. මෙතන වැදගත් පොයින්ට් එක තමයි නැහැ කියලා කියන්නේ නම් අතීත කාලේ කිසියම් ක්‍රියාවක් කළේ නැහැ කියලා කියන්නේ did not කියලා දානවා. did not දාපු ගමන් ප්‍රධාන ක්‍රියාව අතීත කාලෙන් නෙමෙයි වර්තමාන කාලෙන් තමයි තියන්නේ. හරි. ඒතර my mother did not cook rice. did ආපු ගමන් මේක අතීත කාල කියලා කියවෙනවා. අපිට ආපහු පාරක් දෙපාරක් අතීත කරන්න ඕනේ නැහැ මෙතෙන්ටත් ed දාලා. ඒ නිසා මෙතෙන්ට ed දාන්නේ. හරි. my mother did not cook rice. මගේ අම්මා බත් කිව්වේ නැහැ. සිංහල තේරුම ලියගන්නට ගන්න. සිංහල තේරුණා නේද? Can you understand? කියන්න බෑ. සිංහල තේරුම ලියාගන්න මගේ අම්මා බත් කිව්වේ නැහැ. හරි. මේක මම තව ඉස්සරහට ඕන කියලා දෙනවා ඔයගලන්ට. මේ උත්තරේ ගන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා. නෙගටිව් කරන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා. දැන් තේරුනේ නැහැ කියලා එච්චර බය වෙන්න එපා. මේක තව ඉස්සරහට කියලා දෙනවා. මේක මේ තේරුණා නම් ඒත් හරි. මේක මෙට යන්නත් පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා ඒකම ගන්න. cook කියන එක මේ ප්‍රධාන ක්‍රියාව මෙතන අතීත කාලේ. ඒ cook කියන එක ඇතුලේ අතීත කාල ඕනම ක්‍රියාවක් ඇතුලේ did කියන එක හැංගිලා තියෙනවා. did හැංගිලා තියෙනවා. did එක තියෙන්නේ මෙයාගේම වර්තමාන කාලයේ ක්‍රියාව. එහෙනම් cooked කියන එක ඇතුලේ did සහ cook හැංගිලා තියෙනවා. cook සමානයි did plus cook. ඒ කියන්නේ මොකද්ද? cooked එක වෙනුවට did cook කියන එක දාන්න පුළුවන්. මේ දෙක සමානයි. හරි. දැන් x සමානයි 5 කිව්වොත් x වෙනුවට 5 දාන ගණන් වලදී 5 වෙනුවට x දානවා. ඒ වගේ cook කියන එක සමානයි did plus cook නම් cooked එක වෙනුවට did cook කියලා දාන්න පුළුවන්. එහෙනම් අපිට මෙතන did cook කියලා දාන්න පුළුවන්. හරි. බලන්න මේක ලියන්න ඕනේ නැහැ. හරි. my mother cooked rice කිව්වත් එකයි my mother did cook rice කිව්වත් එකයි. හැබැයි මෙහෙම කිව්වහම පොඩි did දැම්මහම ඒක අර ක්‍රියාව අවධාරණය කිරීමක් highlight කිරීමක් කරනවා. ඉස්මතු කිරීමක් කරනවා. හරි. ඉුවේ නැහැ කියලා කියන්නේ මේ did එක මැද්දට not දැම්මම හරි. did සහ cook අතරට not දානවා. එහෙනම් ඇවිල්ලා තියෙනවද මෙතන? my mother did not cook rice. මෙතන කියන්නේ my mother did cook rice ඉුවේ නැහැ කියන්නේ මොකද කරන්නේ? මෙන්න මේ මැද්දට අපිට දාන්න තියෙන්නේ not. මෙන්න දාන්න තියෙන්නේ did තියනවා cook තියනවා ඉුවේ නැහැ කියන මැද්දට not ඇවිල්ලා. හරි. මේක පොඩක් ඉස්සරහට වැදගත් වෙනවා. ඒ නිසා මෙන්න මේක පොඩක් පැත්තකින් එළියලා highlight මේ කොටු කරගන්න. cooked කියන්නේ did සහ cook දෙක එකතු වෙනවා. නැත්නම් ඔයගලන්ට සමීකරණයක් විදිහට ලියන්න පුළුවන්. cooked සමානයි did plus cook. ඒක පොඩක් පැත්තකින් ලියලා තියාගන්න ඉස්සරහට වැදගත් වෙනවා.
හරි ඊට පස්සේ ප්‍රශ්න හදමු. question form ප්‍රශ්න හදන විදිය. හරි. මගේ අම්මා බත් ඉව්වාද කියලා අහනවා. මගේ අම්මා බත් ඉව්වද? ඉව්වාද? ඒක කොහොමද අහන්නේ? හරි අහන් ඉන්න දැන්. ප්‍රශ්නයක් හදද්දී වර්තමාන කාල නම් අපි do හරි does හරි ඉස්සරහට ගත්තා. ඊස දෙකලා මතකද? do හරි does හරි බහුවචන නම් do ඒක වචන නම් does ඉස්සරහට ගත්තා. ඒ වගේ අතීත කාලයේ ප්‍රශ්නයක් හදද්දී අපි ඉස්සරහට ගන්නේ do does එකේ අතීත කාලය. do does කියන එක අතීත කාලය තමයි did. did තමයි ඉස්සරහට ගන්න. සරලව කිව්වොත් කෙටියෙන් කියනවා නම් මොකද ගන්න තියෙන්නේ? අතීත කාලයේ ප්‍රශ්නයක් අහද්දී did කියන පදේ ඉස්සරහට ගන්නවා. හරි. did කියන එක ඉස්සරහට ගන්නවා. එහෙනම් did කියන එක ඉස්සරහට ගත්තා. did ඉස්සරහට ගත්තට පස්සේ my mother cook rice මේ ඔරිජිනල් වාක්‍යය පොසිටිව් වාක්‍යය තමයි ලියන්නේ. did කියලා ඉස්සරහට ගත්තා. ඊට පස්සේ ලියන්න ඕනවා මගේ අම්මා බත් ඉව්වා කියලා. my mother cook rice. හරි. මං කිව්වා මගේ අම්මා බත් ඉව්වා කියලා. හැබැයි මෙතන ed දැම්මේ නැහැ. ඇයි ඒ? මෙතන did තියෙනවා. did තියෙන නිසා මෙයා නිකම්ම අතීත වෙලා තියෙනවා. did සහ cook දෙක එකතුව සමාන නම මොකටද? මේ did cook දෙක එකතුව සමානයි cooked. කියන්නේ ඉව්වා කියන එක මේක ඇතුලේ හැංගිලා තියෙනවා. did cook කියන්නේ ඉව්වා තමයි. did එක ඉස්සරහට ගත්තාම මේක ප්‍රශ්නයක් බවට පත් වෙනවා. did my mother cook rice? මගේ අම්මා බත් ඉව්වාද? මේක ප්‍රශ්නයක්. ඒ නිසා අපිට අන්තිමට question mark දාන්න ඕන. ප්‍රශ්න අතර අපලක් දාන්න. did my mother cook rice? ලියන්න මගේ අම්මා බත් ඉව්වාද? සිංහල තේරුම ලියන්න. write the Sinhala meaning. did my mother cook rice? මගේ අම්මා බත් ඉව්වාද? වැදගත් දේ තමයි මෙතන did තියනවා නම් මෙතන ක්‍රියාව වර්තමාන කාලයෙන් තියන්න ඕන. අතීත කාලයෙන් බෑ. අදහස අතීත කාලේ තමයි. හැබැයි ක්‍රියාව තියන්නේ වර්තමාන කාලේ. base form එක infinitive කියලා කියනවා. ඒවා තමයි තියන්නේ. වර්තමාන කාලයේ ක්‍රියාව තියන්නේ. හරි. did my mother cook rice? මගේ අම්මා බත් ඉව්වාද? තේරුණාද? එහෙනම් අතීත කාලයේ ප්‍රශ්නයක් හදද්දී did ඉස්සරහට ගන්නවා. did ඉස්සරහට අරන් ඒ අදාළ ක්‍රියාව අදාළ වාක්‍යය හැමම ලියනවා. my mother cook rice කියන වාක්‍යය හැමම ලිව්වා. ඒකේ did ඉස්සරහට ගත්ත ගමන් මේ ඔරිජිනල් වාක්‍යය තමයි මේ පොසිටිව් වාක්‍යයම my mother cook rice කියන පොසිටිව් වාක්‍යයම did ඉස්සරහට ගත්ත ගමන් මේ වාක්‍යය මෙතනක් තියෙයි. did ඉස්සරහට ගත්ත ගමන් මෙයා ඉව්වා නෙමෙයි ඉව්වාද කියලා ප්‍රශ්නයක් බවට පත් වෙනවා. හැබැයි did තියෙන නිසා ed නැතුව තමයි අපි ලියන්නේ. වර්තමාන කාලේ තමයි ක්‍රියාව තියන්නේ. හරි. එහෙනම් නෙගටිව් නම් did not දානවා. ප්‍රශ්නයක් හදලා did එක ඉස්සරහට ගන්නවා. තේරුණාද? දිනහත් තේරුණාද? හරිද? තේරුණාද? හරි සර්. එහෙනම් අහන්න. තේරුණ නැත්නම් අහන්න. හරි. මොකද පළවෙනි පාඩේ ඉගෙන ගන්න මේවා. හරි. මේක ඉගෙන ගන්න තවත් ක්‍රමයක් තියෙනවා. අර ක්‍රමේ තේරුණා නම් හරි. මේ තවත් ක්‍රමයක් නිකන් මම කියලා දෙන්නම්. cook කියන එක ඇතුලේ මම කියවන did සහ cook හැංගිලා තියෙනවා කියලා මේ cook සමානයි did cook මේ cook සමානයි did cook my mother cooked rice කියන එක කිව්වත් එකයි my mother did cook rice කියලා කිව්වත් එකයි මේක ප්‍රශ්නයක් බවට පත් කරන්න did කියන එක ඉස්සරහට ගත්තා did my mother දැන් කියන්නේ මොකක්ද කියලාද cook rice did my mother cook rice හරි සරලව කියනවා did එක ඉස්සරහට ගත්තා එතකොට මෙතන main verb එක වර්තමාන කාලයෙන් තියෙනවා හරි මේ ඇතේනාර්ථයේ ප්‍රශ්නයක් නේ මගේ අම්මා බත් ඉව්වාද අපිට අහන්න පුළුවන් තවත් ප්‍රශ්නයක් නේ මගේ අම්මා බත් ඉව්වේ නැද්ද නැතේනාර්ථයේ ප්‍රශ්නයක් අහන්නත් පුළුවන් අපි ඒකට කියනවා question form negative කියලා question form negative ඒක අහන්නේ මෙහෙමයි හරි ලේසි මේකෙම තමයි හදන්න තියෙන්නේ did my බොඩේ බලන් ඉන්න did my mother cook rice මගේ අම්මා බත් ඉව්වාද ඉව්වේ නැද්ද කියලා අහන්න not එකක් දාන්න ඕන not එක දාන්න තියෙන්නේ මෙතෙන්ට නෙමෙයි මෙන්න මෙතෙන්ට එහෙනම් මෙතෙන් not දාන්න තියෙන්නේ did my mother not cook rice ඒ තමයි ලියන්නේ ලියන්න මාත් එක මගේ අම්මා බත් ඉව්වේ නැද්ද did my mother not cook rice
අපිට මේක ස්පෝකන් ඉංග්‍රීසි වලදී කතා කරද්දී මේක කියන්නේ මෙහෙමයි. did not කියන එක අරන් අපි කෙටි කරනවා. didn't කියලා ගන්නවා. so didn't my mother දැන් not දාන්න දෙයක් නැහැ දැන් not තියෙනවනේ. ඒ නිසා ලියන්නේ cook rice. මගේ අම්මා බත් කිව්වේ නැද්ද? සිංහල තේරුම ලියා ගන්න. මගේ අම්මා බත් කිව්වේ නැද්ද? ප්‍රශ්න දෙනවා නම් අහන්න. ඉතිහාස හරිද? හරිනම් කියන්න. හරි සර්. හරි සර්. very good. දැන් මේ simple past tense කියන පාඩම ඉවරයි. මේකටම සම්බන්ධයෙන් කියන්නේ මේ පාඩමට සම්බන්ධව අර ක්‍රියාපදයේ අතීත කාල අවස්ථාව පාවිච්චි කරන්න ඕන කියලා කිව්වනේ. හරි. ඒ කිව්වේ එහෙමනම් ඉංග්‍රීසි භාෂාවේ ඕනම ක්‍රියාපදයකට ඒ කිව්වේ verb එකකට විවිධ අවස්ථා තියෙනවා. වර්තමාන කාල, අතීත කාල, අතීත කෘදන්ත කියලා දෙයක් සිංහලට කියලා දෙය ඔයගලන්ට. එහෙම දෙයක් තියෙනවා මම මොකද්ද කියලා කියන්නම්. තව ing පාවිච්චි කරන අවස්ථාවක් තියෙනවා. es දාන අවස්ථාවක් තියෙනවා. හරි. ඒ දේ ගැන තමයි දැන් කියලා දෙන්න යන්නේ. මොකක්ද ඒ කිව්වේ? ක්‍රියාපදයේ විවිධ අවස්ථා. හරි. various forms of the verb. ක්‍රියාපදයේ විවිධ අවස්ථා. ඒකේ මෙහෙමයි. සරලව කියනවා නම් දැන් උදාහරණයක් ගමු. play කියලා. play කියන්නේ සෙල්ලම් කරනවා. හරි. played කියන්නේ සෙල්ලම් කළා. අපි සිංහලෙන් කියන සෙල්ලම් කරනවා. played සෙල්ලම් කළා. ගොඩක් කට්ටිය සෙල්ලම් කරනවා නම් play. එක්කෙනෙක් සෙල්ලම් කරනවා නම් plays. එස් අකුරක් දානවා. ඔය තමයි විවිධ අවස්ථා. සෙල්ලම් කරමින් කියන ing දානවා. playing. හරි. සෙල්ලම් කරලා තවත් අවස්ථාවක්. සිංහලෙන් කියන සෙල්ලම් කරලා තියෙනවා. සෙල්ලම් කරලා. සෙල්ලම් කරලා කියන්නේ playedම තමයි. දෙකම එකයි. සෙල්ලම් කළත් play, සෙල්ලම් කරලත් play. දෙකම එකයි ඉංග්‍රීසි. හරි. ඔය වගේ ක්‍රියාපදයක විවිධ අවස්ථා තියෙනවා. ඒ දේවල් ගැන තමයි දැන් කියලා දෙන්න යන්නේ. හරි. හරි. අපි ඉස්සෙල්ලාම බලමු දැන් මොනවද කරේ අතීත කාලේනේ. ක්‍රියාපදයක් අතීත කාලේ කරන්නේ කොහොමද කියලා. ක්‍රියාපදයක් අතීත කාලේ කරන විදිහ අනුව ක්‍රියාපද වර්ග දෙකක් තියෙනවා. හරි. ක්‍රියාපද වර්ග දෙකක් තියෙනවා. හොඳට අහන් ඉන්න. ක්‍රියාපද වර්ග දෙකක් තියෙනවා. එකකට කියනවා regular verbs කියලා. regular verbs. හරි. regular verbs කියව හරිය ලේසි. ක්‍රියාපදයක් අතීත කාලේ කරද්දී ඔයගොල්ලෝ past participle කියලා අහලා ඇති. ඒක මොකද්ද කියලා දැන් කියන්නම්. past participle එක හදද්දී ed දානවා නම් ඒවා ඔක්කොම මොන verbs? regular verbs. එහෙනම් අගට ed යොදන අගට ed දාලා අතීත කාල කරන ක්‍රියාපද මොනවාද? regular verbs. සහ past participle හදන ඒවා regular verbs. අනිත් වර්ගය තමයි irregular verbs. irregular verbs කියන්නේ මොකක්ද එහෙනම්? මේවට ed දානවා නම් ed නොදා regular කියන රටාවක් තියෙනවා. රටාවක් නැතුව අතීත කාල හදන ඒවා. ed දාන්න නැති ක්‍රියාපද තමයි irregular verbs කියලා කියන්නේ. උදාහරණ ගත්තොත් write කියන්නේ ලියනවා. ලිව්වා කියන්නේ writer නෙවෙයි wrote. වෙනස් විදිහකට අතීත කාලේ හැදුවේ. ලියලා කියන්නේ written.
හරි එහෙනම් රෙගියුලර් කියන්නේ අන්තිමට ed දානවා නම් තේනවනේ බෝඩේ බලුවම පේනවා. අන්තිමට ed දැම්මම නම් ඒවා රෙගියුලර් verbs. ed නොදා අතීත කාලයේ සහ past participle හැදුවා නම් ඒවා irregular verbs. පැහැදිලිද? regular verbs සහ irregular verbs කියන්නේ ක්‍රියාපද වර්ග දෙකක්. හරි අතීත කාලයේ හදනකොට සහ past participle හදනකොට ed දානවා regular verbs. රටාවක් තියෙනවා. regular කියන්නේ රටාවක් තියෙනවා. irregular කියන්නේ රටාවක් නැහැ. සාමාන්‍ය ආකාරයේ regular සාමාන්‍ය ආකාරයෙන් පිට irregular කියලා කියනවා. ඒතර ed දාන්න නැති ඒවා irregular ed දාන ඒවා regular. තේරුණාද? හරි. ඔච්චරයි පාඩම. හරි ඊළඟ මාතෘකාව regular verbs and irregular verbs කියලා. Regular verbs and irregular verbs. හරි. දින සරද ලිවද? හරි නේද? හරි. ලියනවා කියන්න. ඊට පස්සේ අපි ලියමු. එහෙම නෝට් එකක් ඉදලා ලියන්න ස්ටාර් මාක් එකක් දාලා. ලියන්න මම සිංහලෙන් දෙන්නම්. ක්‍රියාපද වල අතීත කාලයේ සහ ලියගන්න අසන්න අතීත කෘදාන්තේ මේ වචනේට බය වෙන්න එපා මම කියන අතීත කෘදාන්තේ කියන්නේ මොකක්ද කියලා අර අන්තිමට ලා කියන එක ඒක තමයි අතීත කෘදාන්තේ කියලා කියන්නේ දැන් වගුවක් දෙනයි වගුවේදී කියලා දෙන අතීත කෘදාන්තේ කියන්නේ මොකක්ද කියලා ක්‍රියාපද වල අතීත කාලයේ සහ අතීත කෘදාන්තේ साधन आकारे අනුව ක්‍රියාපද වර්ග දෙකකි. තවත් ක්‍රියාපද වර්ග කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. මේක ක්‍රමයක්. ක්‍රමවන්තයන් තියෙනවා. හරි. ක්‍රියාපද වල අතීත කාලයේ සහ අතීත කෘදාන්තයේ සාධන ආකාරය අනුව ක්‍රියාපද වර්ග දෙකකි. ටගල්ලියලා මොනවද මේ දෙක? Number 1 regular verbs, number 2 irregular verbs. යහේ ලියගන්න. Number 1 regular verbs, number 2 irregular verbs. මම මෙතන උදාහරණ දෙන්න යන්නේ නැහැ මේවට. දැන් දන්නවනේ මොනවද කියලා. අපි ඉස්සරහට වගුවක් ගහනවා. ඒ වගුවේදී ඒවා regular irregular වලට උදාහරණ හම්බ වෙනවා. ඒ නිසා මෙතනදී උදාහරණ ඕනේ නැහැ. දැන් ඔයාලා දන්නවත් එක්ක regular කියන්නේ ed දානවා, irregular කියන්නේ ed දාන්නේ නැහැ.
හරි ඊට පස්සේ වෙලියමු සාමාන්‍ය දාලා ලියා ගන්න ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපදයක ක්‍රියාපදයක් වර නැගිය හැකි. ඒ වචන වලට බය වෙන්න එපා මම මොකද්ද කියලා කියන්නම්. ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපදයක් වර නැගිය හැකි. ප්‍රධාන ආකාර තියෙනවා පහක් තවත් ආකාර තියෙනවා. හරි. ඒකේ මොකද්ද කියලා දැන් මම කියලා දෙනවා. හරි. මේ වාක්‍යය ටග් ගාලා ලියගන්න. ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපදයක් වර නැගිය හැකි ප්‍රධාන ආකාර පහකි. හරි. ඒ ආකාර පහ තමයි දැන් කියලා දෙන්නේ. හරි. ඒකට වචනයක් තියෙනවා conjugation කියලා. ඒ වචන දැන් මම ඔයගොල්ලෝ නෑ ඔයගලන්ට. හරිද? දිනස් හරි නේද? දිනස් හරිද? හරි. දැන් මෙහෙම වැඩක් කරන්න ඕන. ඔයගොල්ලෝ පොතේ වෙන දැන් ඔතන ලියන එක නවත්තලා අලුත් පිටුවකට යන්න. දැන් පොත මෙහෙමනේ තියෙන්නේ. මෙහෙමනේ තියෙන පොත. ඔයගොල්ලෝ මේ අතරේ ලියන්නේ සාමාන්‍යයෙන්. හරි. මේ අතරේ ලියන්නේ. මේ අතර වගු ගහ ගන්න. හරි. මේ අතරේ ලියන්නේ වගු ගහ ගන්න. ඊළඟ පොතේ අනිත් පැත්තේ ලියන්නේ වගු ගහ ගන්න. අලුත් පිටුවක් ගන්න. අලුත් පිටුවක් අරන් වගුව ගහ ගන්න ඕනේ. හැබැයි ලියන්න ඕනේ මේ පැත්තට. මේ පැත්තට ලියන්න වගුව ගහ ගන්න. ඒතර වගුව එන්න ඕනේ මේ විදිහට. හරි. මේ පැත්තට ලියන්න වගුව ගහ ගන්න ඕනේ. හරි. මොකද ඊටම ලියන්න පුළුවන්. තේරුණානේ? පොතේ මේ පැත්තට. දැන් මෙහෙමනේ ඔයගොල්ලෝ ලියන්නේ. මේ පැත්තට ලියන්න වගුව ගහ ගන්න. මේ පැත්තට ගා ලියන්න තියෙන්නේ. දැන් මෙහෙම වගුව ගහ ගන්න. හරි. කොටස් පහකට වෙන් වෙන්න ඕනේ. හරි. කොටස් පහකට වෙන් කරගන්න. හරි. මට වෙන් කරන්න ඕනේ නෑ. හරි. ලියන්න පළවෙනි කොලම් එකේ පහළට අපි මේ විදිහට 10ක් ලියනවා. හරි. මුලින් 5ක් ලියනවා. පස්සේ අපි තවත් 5ක් ලියනවා. ඒ විදිහට පල්ලෙහාට 10කුත් ඕන. හරි. පළවෙනි කොලම් එකේ එන්න ඕන present plural. present plural. ඒ කිව්වේ මොකද්ද? වර්තමාන බහුවචන. මේකට තව නමක් කියනවා infinitive කියලා. infinitive. හරි. එතකොට මේ අර වගුවේ ටයිටල් එන්නේ බෑ. පළවෙනි ටයිටල් එක තමයි මෙහෙම. present plural. හරි. හොඳයි පළවෙනි ටයිටල් එක එනවා. වර්තමාන බහුවචන කියලා. හරි. ඊළඟ එක present singular මට ඊට පස්සේ මම යටින් ලියනවා. ඒ කිව්වේ වර්තමාන ඒක වචන.
වර්තමාන ඒක වචන present singular හරි ඊට පස්සේ ඊළඟ කොලම් එක present participle හරි යාට සිංහලෙන් කියන්නේ වර්තමාන කෘදන්තය කියලා වර්තමාන කෘදන්තය ඒකේ මොකද්ද මේ උඩින් ලියා ගන්න ing form එක ing දාන එක අලුත් දෙයක් නෙමෙයි play playing go going ing දාන එක තමයි මේ කියන්නේ හරි දැන් මේක අපි උදාහරණයක් බලමු play සෙල්ලම් කරනවා වර්තමාන නම් අපි s එකක් දානවා plays සෙල්ලම් කරමින් නම් playing හරි ඊට පස්සේ අවස්ථාව තමයි past participle ඒක ඉතින් අතීත කෘදාන්තය sorry ඉතින් past tense දානවා නම් ඒක අන්තිම එක past form කියලා දාන්න past form තමයි ඊළඟ අවස්ථාව හරි ඒක ඉතින් අතීත අවස්ථාව දන්නවා played සෙල්ලම් කළා හරි ඒ අන්තිම එක තමයි past participle වෙලා ලියන්න කලින් ලියන්න දෙයක් නැහැ මම වෙලා දෙන්නම් අතීත කෘදාන්තය අගු හරියට ගහගන්න වෙලා දෙනවා ඔයගොල්ලෝ ඉවර වෙනකම් බලන් ඉන්නවා past participle එකත් played ම තමයි හරි මේක තමයි පළවෙනි උදාහරණය මේ විදිහට උදාහරණ 10ක් දෙනවා යටට අගලක ලියගන්න මම තව විස්තර කරන්න තියෙනවා විස්තර කරන්න ඊට පස්සේ ලියගන්න ඔක හරියම වැදගත් හරි දිනස් ලියලා කියන්න
බෝඩේ තියෙන හැමදේම ලියා ගන්න. බෝඩේ තියෙන හැම එකම ලියා ගන්න. ඊළඟ උනහම කියන්න. දිනහස ඉරුණාම කියන්න. හරි සර්. ඔක්කොම ලියවන්නේ. හරි. දැන් බලන්න මේ මොනවද මේ කිව්වේ කියලා. ක්‍රියාපදයක විවිධ අවස්ථා. පළවෙනි එක තමයි present plural. present කිව්වේ මොකද්ද? වර්තමාන. plural කියන්නේ බහුවචන. ඒ කිව්වේ මොකද්ද? ඕනම ක්‍රියාපදයක් තියෙන්නේ මෙන්න මේ අවස්ථාවේ. infinitive එකේ. dictionary එකේ ආව verb එකක් බැලුවොත් play කියලා තියෙන්නේ. play කියන එකේ තේරුම තමයි තියෙන්නේ. හරි. ඒ කිව්වේ වර්තමාන බහුවචන අවස්ථාව. ක්‍රියාපදයක් සාමාන්‍යයෙන් තියෙන බහුවචන අවස්ථාව. අපි ඒක ඉස්සරහට s දැම්මම මේක ඒක වචන වෙනවා. ක්‍රියාපදේ බහුවචනයි. ක්‍රියාපදේ s දැම්මම මේක වචන වෙනවා. මේ බහුවචන ක්‍රියාපදේ මේ ඒක වචන ක්‍රියාපදේ. හරි. එයින් මේකට බහුවචන ක්‍රියාපදේ කිව්වේ. මේක යොදාන්නේ බහුවචන නාමපදයකනේ. බහුවචන කර්තෘලයක. they play. එයින් මේකට ඒක වචන ක්‍රියාපදේ කිව්වේ. ඒක යොදාන්නේ ඒක වචන කර්තෘලයක. he plays. ඒකයි මේකට ඒක වචන මේකට බහුවචන කිව්වේ. අපි ඉස්සර ඉගෙන ගත්ත simple present tense එක. ඒකදී අපි plays යදානේ ඒක වචනේ ඒක වචන කර්තෘලයක play යදානේ බහුවචන කර්තෘලයක. ඒකයි මේ ක්‍රියාපදයේ වර්තමාන අවස්ථාවට බහුවචන සහ ඒක වචන ලෙස අවස්ථා දෙකක් තිබීමට හේතුව. හරි. මේ දෙකේ තේරුම ලියා ගන්න දෙකේම තේරුම තමයි සෙල්ලම් කරනවා. හරි එකක් ගාලා සිංහල ලියා ගන්න සෙල්ලම් කරනවා කියලා යටින්. සෙල්ලම් කරනවා. plays කියන්නේ සෙල්ලම් කරන හැබැයි ඊට පිරිමහ ගන්න මේ වගේ 10ක් ලියන්න ඕන. ඊට පිරිමහ ගන්න. මේ වගේ number 1 කියලා දැම්මනේ මේ වගේ verbs අපි 10ක් ලියන යටට. පොඩියට ලියා ගන්න හැබැයි. සෙල්ලම් කරනවා. ඊට මදි වගේ නා උඩින් ලියා ගන්න. මොකද පල්ලෙහාට මේ වගේ 10ක් ඕන. ඒ 10ම සිංහල තේරුම ලියන්නේ නැහැ. මේක විතරයි සිංහල තේරුම ලියන්නේ. හරි. play කියන්නේ සෙල්ලම් කරනවා, plays කියන්නේ සෙල්ලම් කරනවා. මේක බහුවචන මේක ඒක වචන. දෙකම වර්තමාන කාලය. හරි. වර්තමාන කෘදන්තය කියලා කියන්නේ ඒ verb එකට ing දැම්මම. පොඩි කාලේ ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවනේ ing දාලා ක්‍රියාපද. හරි. මේක සිංහල තේරුම මොකක්ද? ඒක දන්නේ නැතුව ඇති. සිංහල තේරුම් කිහිපයක් තියෙනවා. ප්‍රධාන තේරුම තමයි සෙල්ලම් කරමින්. සෙල්ලම් කරමින්. ing කියන්නේ අල් නයන්න. එහෙනම් ing form එකේ ලියවන්නේ උඩින්. ලියගන්න ing කියන්නේ past form එක ළඟ ලියන්න එපා අතින්. ing එක ලියවන්නේ මෙතන. ඒ ing එක ළඟ ලියන්න ඕන ඉතරයක් දාලා අල් නයන්න. ing කියන්නේ සිංහලෙන් නම් අල් නයන්න.
ඒකයි මේ ing තියෙන නිසා තමයි අල්ලායනක් ආවේ. හරි playing කියන්නේ සෙල්ලම් කරමින්. හරි ඒ කොහොමද වැදගත් වෙන්නේ? අනේ භාවිතාන අවස්ථාවක් කියනවා. අපි කියනවා he is playing cricket කියලා. he is playing cricket කියලා කියනවා. බලන්න. දැන් බෝඩේ මම ලියන්න එපා. playing කියන්නේ සෙල්ලම් කරමින්. is කියන්නේ සිටිනවා. සෙල්ලම් කරමින් සිටිනවා ඔහු. cricket. ඔහු cricket සෙල්ලම් කරමින් සිටිනවා. සෙල්ලම් කරමින් භාවිත වෙන අවස්ථාව. ඒ ටෙන්ස් එක අපි ඊළඟ සතියේ කියලා දෙනවා. present continuous tense. මේ මොහොතේ කරගෙන ඉන්න දෙයක්. හරි. එතෙන්දී අපිට ප්‍රයෝජනවත් වෙනවා මේක. played. played කියන්නේ අතීත කාලය. අපි අද ඉගෙන ගත්තේ සෙල්ලම් කළා. ඊදී දැම්මම අතීත කාලේ. සෙල්ලම් කළා. played සෙල්ලම් කළා. මේ played කියන්නේ මොකක්ද? ඒ played කියන්නේ අතීත කෘදාන්තය. කෘදාන්තය කියන්නේ මෙච්චරයි. ලා කියලා නෝඩි. ලා යන්න දාලා ක්‍රියාපදයක අගට ලා කියන එක දැම්මම අතීත කෘදාන්තය. ඒක වෙන්නේ මොකද්ද? ලියලා. ලියනවා එකෙන් ලියලා. හරි. කාලා. උයලා. නාලා. සෙල්ලම් කරලා. කියවලා. ලා කියන එක. දැන් played කියන්නේ සෙල්ලම් කරලා. ඒක භාවිතන අවස්ථාවක් කිව්වොත් අපි කියනවා he has written ඔහු ලියලා තියෙනවා. මෙතන written කියන්නේ ලියලා මේ past participle අවස්ථාවක්. has කියන්නේ තියෙනවනේ. දන්නවනේ ඒක. ඔහු ලියලා තියෙනවා. මොකද? අපි දාමු a story. ඔහු කතාවක් ලියලා තියෙනවා. story කතාවක්. ඔහු කතාවක්. මෙතන written කියන්නේ මෙන්න මේ past participle අවස්ථාව. write කියන verb එකේ past participle. ලියලා has කියන තියෙනවා. දැකන්න. ඒ ටෙන්ස් එකත් ඉස්සරහට ඉගෙන ගන්නවා. ඉස්සරහට වැදගත් වෙනවා. හරි මේ නෝට් එක උනට දිගටම වැදගත් වෙනවා. කොලේ ලේලෙන් දැක්කම වැදගත් වෙනවා. හරි මේක ED එක පොඩ්ඩක් highlight කරගන්න. වෙන පාඩකින් highlight කරගන්න ED ආපුයි. මෙතනින් අල්ලායන දාගන්න ing form එක ළඟ. හරි වර්තමාන කෘදාන්තයේ ing ඒ කියන්නේ අල්ලායන අන්තිමට දාගන්න ලා කියන එක. හරිද? සිංහල දෙනම ලියාගන්න. සෙල්ලම් කරනවා මෙදිර ඔක්කොම ලියාගන්න. අන්තිමට සෙල්ලම් කරලා. ඒක අතීත කෘදාන්තය. හරි අපි තව උදාහරණයක් බලමු. දැන් අලුත් දෙයක් නැහැ. මේක තමයි කරන්නේ. ed එන වාක්‍යයක් තව. ed එන ක්‍රියාපදයක්. මොකද්ද? help. උදව් කරනවා. එක්කෙනෙක් උදව් කරන ගොඩක් උදව් කරනවා නම් help. එක්කෙනෙක් උදව් කරනවා නම් helps. එසකුරක් දාන්න. උදව් කරමින් helping. උදව් කළා අතීත කාලේ helped. උදව් කරලා helped. ඒත් help තමයි. හරි. තේරුණා නේද? help සහ helps කියන උදව් කරනවා. මේ බහුවචන මේ ඒක වචන. helping කියන්නේ අල්ලා යන. උදව් කරමින්. help කියන්නේ මොකද්ද? අතීත කාලේ උදව් කළා. help කියන්නේ උදව් කරලා. වචන එකයි හැබැයි තේරුම් දෙකක්. මේ උදව් කළා, මේ උදව් කරලා. දැක්කද මේ? අන්තිමට ed. ඒක වෙන පාඩකින් highlight කරගන්න. අන්තිමට ed එනවා මොනවද මේ? regular verbs. හරිද? තව උදාහරණයක් බලමු.
ඇවිදිනවා. ඇවිදිනවා කියලා කොහොමද කියන්නේ? walk. ගොඩක් ඇවිදිනවා walk. they walk. ඒගොල්ලෝ ඇවිදිනවා. he නම් he හරි she නම් walks. වර්තමාන අවස්ථාවට s දානවා. s es i es දානවා. මෙතෙන්දී s දානවා. walk ඇවිදිනවා walks කියන එක ඇවිදිනවා මේ බහුවචන මේ ඒකවචන. ඇවිදිමින් නම් walking. walking. ඇවිත් දාන walked. ed දාන තියෙනවා. ක්‍රියාපද අතීත කාල කරන්නේ ed දානවා. ඇවිදලා නම් ඒකත් walkම තමයි. එහෙනම් අතරක් ed highlight කරගන්න. walk කියන්නේ ඇවිදිනවා. Number 4. උයනවා. cook. ගොඩක් කට්ටිය වුණා නම් they cook. cook හරි. එක්කෙනෙක් නම් s එකක් දානවා cook. උයමින් නම් cooking. you are නම් cooked ed දානවා. උයලා නම් ඒත් ed දාන්නේ cooked. එතරම් ed එන එක highlight කරගන්න. බලන්න මේ ලක්ෂ ලක්ෂණයක් තියෙනවා නේද? present ඒවා පාස් කරද්දී සහ past participle කරද්දී මේ උදාහරණ හතරේදීම අපි දැන් මොනවද? ed දාලා තියෙනවානේ. එහෙනම් මේවා මොනවද? regular verbs. ඉතින් හරි. තව උදාහරණයක් බලමු. කතා කරනවා talk. කතා කරනවා talk. මේ L එක මෙතෙන්දී L එක silent ආ. talk නෙමෙයි talk. L එක pronounce කරන්නේ නැහැ. කතා කරනවා talk. එක්කෙනෙක් කතා කරනවා නම් talks. මේ බහුවචන මේ ඒකවචන. කතා කරමින් නම් talking. ing දාන්න. talk, talks, talking. කතා කළා නම් ed දාන්න තියෙන talk. ed දාන්නේ අතීත කාලේ හරිය ලේසියි. කතා කරලා නම් talk ම තමයි. හරි. මේකත් ලියා ගන්න. දැන් මේ හැම එකේම ed දාලා තමයි අපි අතීත කාලය සහ අතීත ප්‍රදන්තය හැදුවේ. එහෙනම් මේ ඔක්කොම මොනවද? regular verbs. එහෙනම් වම් පැත්තෙන් මෙන්න මේ වගේ සංගල වර්ණයක් දාලා ඉඳ තියෙනවා මෙතනම ලියන regular verbs කියලා නැත්නම් මෙතන ඊතලයක් දාලා ඉඳ ඇති තැනක ලියන්න මොනවා කියලාද? regular verbs කියලා. regular verbs කියලා ලියන්න. ඉඳ තියෙනවා මෙතන මේ හරස්සට ලියන්න regular verbs කියලා. එතන ඉඳ නැත්නම් ඊතලයක් දාලා වෙන ඉඳ තියෙන තැනකින් ලියන්න.
ඇයි ඒවට රෙගියුලර් verbs කියලා කිව්වේ? මොකද හේතුව? හේතුව තමයි මෙතන ඊට දාලා තමයි අතීත කාලයේ සහ අතීත කෘතන්තේ හදන්නේ. මේ දැක්කද? හරි. ඒක නිසා ඒක පොඩක් වෙන්න ගන්න ඕන නිසා මෙන්න මෙතෙන්ටයි ස්ටාර් මාක්ස් දාලා. මොකද ඉස්කෝලේ එහෙම පාඩම් කරන්න කියන්නේ ඔන්න ස්ටාර් මාක්ස් දාපු තුන. ඉස්කෝලේ එහෙම ඔයගලන්ට පාඩම් කරන්න කියන්නේ present past past participle කියන ක්‍රියාපදයේ අවස්ථා තුන විතරයි ඒගොල්ලෝ පාඩම් කරන්න කියලා කියන්නේ. හැබැයි මේ අවස්ථා දෙකත් වැදගත් වෙනවා. හරි ඒක නිසා උඩින් ස්ටාර් මාක්ස් දාගන්න. දිනස් හරිද? ඉවර නම් කියන්නේ. දිනස් ඉවර නම් කියන්න. දැන් අපි නම්බර් 5 වෙනකන් ලියුවා. පස්වෙනි ක්‍රියාපද වෙනකන් ලියුවා. දැන් අපිට 6 ඉඳන් තමයි ලියන්න යන්න තියෙන්නේ. 6 ඉඳන් 10 වෙනකන් ලියනවා මේ වගේ. හරි. ලියන්න නම්බර් 6 කියලා. නම්බර් 6 තමයි අපි දැන් ලියන්න යන්නේ ඉරෙගියුලර් verbs. ඕන රූලක් ඇරලා ලිව්වත් කමන්න ඉඩ තියෙනවා නම් පොඩ වෙන් කරලා ලිව්වත් කමක් නැහැ. අපි දැන් ලියන්න යන්නේ ඉරෙගියුලර් verbs. අපි බලමු උදාහරණයක්. go කියන්නේ යනවා. එක්කෙනෙක් යනවා නම් goes. අපි දාන්නේ අන්තිමට o නිසා නිකම් වෙස් නෙමෙයි es දාන්නේ. es අපි කියලා දුන්න පොඩ්ඩක්. go කියන්නේ ගොඩක් කට්ටිය යනවා. goes කියන්නේ එක්කෙනෙක් යනවා. යමින් නම් going කියන්නේ යමින් සහ යාම කියන දෙනුත් තවත් මේකට අදහස් තියෙනවා. ඒක ඉස්සරහට කියලා දෙනවා. මේකට ජෙරන් කියලා කියනවා. ඒ වචන කියලා දෙනවා ඉස්සරහට. යමින් going. ගියා නම් went. ගිහිල්ලා නම් gone. present go, past tense went, past participle gone. හරි. go කියන්නේ යනවා, goes කියන්නේත් යනවා. මේ ගොඩක් යනවා, මේ එක්කෙනෙක් යනවා. going කියන්නේ අල්ලායන ing කියන්නේ. එහෙනම් යමින්. went කියන්නේ ගියා, gone කියන්නේ ගිහිල්ලා. හරි. irregular verbs වල පළවෙනි උදාහරණය. හැබැයි අපි ඔක්කොම ගත්තොත් number 6. හරිද? තව උදාහරණයක් බලමු. ලියනවා. ලියනවාට කියන්නේ write. number 7. write. ලියනවා. එක්කෙනෙක් ලියනවා නම් writes. ගොඩක් ලියනවා නම් write. එක්කෙනෙක් ලියනවා writes. s එකක් දානවා. ලිව්වා නම් wrote. හරි. ලියමින් නම් writing. ලියලා නම් written. ලියලා නම් written. හරි. write කියන්නේ ගොඩක් කට්ටිය ලියනවා. writes කියන්නේ එක්කෙනෙක් ලියනවා. writing කියන්නේ ලියමින්. wrote කියන්නේ ලිව්වා. written කියන්නේ ලියලා. number 8. තව උදාහරණයක් බලන්න. මොකද්ද? teach. teach කියන්නේ උගන්වනවා. හරි. ගොඩක් කට්ටිය උගන්වනවා teach. teachers නම් teach.
එක්කෙනෙක් වරන ටීචර් නම් the teacher නම් teachers. හැබැයි එතෙන්දී අන්තිමට ch තියෙන්නේ. අන්තිමට ch තියෙනවා අපි es තමයි දාන්නේ. අර නාම පද කරද්දිත් මේ කියලා දුන්නා නේ. අන්තිමට ch නම් අපි දාන්නේ අගට s නෙමෙයි es. අන්තිමට o තිබ්බොත් tes. teachers es තමයි දාන්නේ. උගන්වමින් නම් teaching. teaching කියන්නේ උගන්වමින් සහ ඉගැන්වීම කියන තේරුමක් තියෙනවා මේකට. teach උගන්වනවා, teachers ඒත් උගන්වනවා, teaching උගන්වමින්, ඉගැන්වුවා නම් taught. හරි taught. උගන්වලා නම් ඒකමයි taught. හරි මම ලියගන්න. හරිද? තව උදාහරණයක් බලන්න. වවනවා. වවනවට මොකද්ද කියන්නේ ඉංග්‍රීසි වලින්? වවනවා. එළවලු වවනවා මොන හරි දෙයක් වවනවනම් මොකක් කියලාද කියන්නේ? දන්නවද? දන්නවද කියන්නේ? වවනවා. හරි. වවනවට කියන්නේ grow. ගොඩක් කට්ටිය වවනවා නම් grow. TC වගේ නම් එක්කෙනෙක් වවනවා නම් grows. S එකක් දාන්න. වවමින් growing. හරි. වැව්වා නම් grew. මේකට සමහර කට්ටිය grew කියලා කියනවා. grew නෙමෙයි. ඒක වැරදි. grew. grew කියලා තමයි කියන්නේ. grew. හරි. වවලා නම් grown. grown. වවලා. දැන් බලන්න මේවේ අතීත කාලයේ හැදුනේ. සම්පූර්ණ වෙනස් ක්‍රමයකට නේද? මේ බලන්න. right wrote written. කිසි රටාවක් නැහැ. මේක දැන් චුටි රටාවක් තියෙනවා. උනට ප්‍රධානව ගත්තොත් අර ඉස්සෙල්ලා වගේ ඊඩි දාන්න දැම්මා වගේ එක රටාවක් නැහැ. සම්පූර්ණ වෙනස් රටාවල් තමයි හැදුනේ. ඒකයි මේවට රෙගියුලර් නැතුව ඉරෙගියුලර් කියලා කියන්නේ. දැන් මේවා එතකොට මොනවද? ඉරෙගියුලර් verbs. හරි. තව එක උදාහරණයක් ලියනවා. ඒ ලිව්වට පස්සේ ඔයාලට මේක නම් කරගන්න පුළුවන් අර ඉස්සෙල්ලා වගේ සංග්‍රහණයක් දාලා irregular verbs කියලා. හරි. සින්දු කියනවා. දින්හස් සින්දු කියනවා කියලා කොහොමද කියන්නේ? සින්දු කියනවා. සින්දු කියනවා ක්‍රියාපදයෙන් මොකක්ද? sing නේ sing. ගොඩක් කට්ටිය සින්දු කියනවා නම් sing. එක්කෙනෙක් සින්දු කියනවා නම් s එකක් දානවා sings. ගායනා කරමින් නම් singing. ගායනා කිරීමට singing කියලා කියනවා. ගායනා කරමින් සහ ගායනා කිරීම. හරි. ගායනා කළා නම් sang. ගායනා කරලා sung. sing sang sung. හරි. දැන් මම අතීත කාලේ හැදුනේ sang sing එකෙන්. past participle sung කිසි රටාවක් නැහැ. ඒ නිසා irregular verbs කියලා කියනවා. හරි. දැන් මේක ලියලා ඉවරලා මේ වගේ සගලවරණක් දාලා ඉඩ තියෙනවා එතනම හෝ නැත්නම් ඉඩ ඇති දැනක ලියා ගන්න irregular verbs කියලා.
දිනහස් ඉවර නම් කියන්න. හරි සර්. අර අපි ප්‍රශ්න කරපු පොත තියෙනව නේද? අපි එදා ප්‍රශ්න අපි ලියුවේ මුලින්ම. ප්‍රශ්න ලියපු පොත ගන්න දැන් ග්‍රැමැටික් ඉවරයි. ඔය පොත උතරම තියාගන්න. ප්‍රශ්න ලියන පොත, ඇක්ටිවිටීස් කරන පොත. අන්න ඒ පොත ගන්න. take your activity book. take your activity book. activity පොත ගන්න. ඒක ලියගන්න මාතෘකාවක් ක්‍රම පාඩමක් නෙමෙයි. animals and their young කියලා ඔයාලගේ 6 වසර පොතේ පාඩමක් තියෙනවා. සත්තු සහ ඒගොල්ලන්ගේ පැටව. young කියන්නේ පැටව. their කියන්නේ ඔවුන්ගේ. animal සත්තු and සහ their කියන්නේ ඔවුන්ගේ. තනතල යන ඔවුන්ගේ. නදන තියෙනවා තේරුමක් ගන්න ලියා ගන්න. young කියන්නේ මෙතන පැටව. සතුන් සහ ඔවුන්ගේ පැටව. හරි. හරි 6 වසර පොතේ පාඩමක්. හරි. grade 6 ටෙක්ස්ට් බුක් එකේ පාඩමක්. එක එක සතාගේ පැටියට කියන නම කඩපාඩම් කරගන්න වෙනවා හැබැයි. මොකද හිතන්න දෙයක් නැහැ. ඉතින් කඩපාඩම් කරලා උත්තර කියන විතරයි තියෙන්නේ. හරි. cow. දැන් ඉස්සෙල්ලා මෙහෙම පොඩි ඔන්න වගෝ කොයි ගහ ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් එහෙම අවශ්‍යත් නැහැ. ඉරක් ගහලා ලියන්නත් පුළුවන්. හරි. ලියමු අපි උදාහරණ. cow. cow කියන්නේ එළදෙන නේ. number 1 cow. හරි. එළදෙනගේ පැටියා කවුද? වහු පැටියා. වහු පැටියට කවුරු කියලාද කියන්නේ? දන්නවද? වසු පැටියා. අහලා තියෙනවද? ඉංග්‍රීසි වලින්. calf. හරි calf. calf කියන්නේ වසු පැටියා. ඊයගෙන වහු පැටියා කියලා. එළදෙනගේ පැටියා calf. විභාගයට එම අහනවා හරි පාඩම් කරලා තියාගන්න. පොඩි කාලේ සමහරට මේවා ඉගෙනගෙන නැති නේ. දිනක් කලින් කරලා දිනවද මේවා? පොඩි කාලේ කියලා දෙනවා මේවා. කලින් කරලා නැද්ද? දිනහස් කලින් කරලා තියෙනවද? හරි සර්. නෑ ඔයා කලින් මේවා කරලා තියෙනවද? ඉගෙනගෙන තියෙනවද කලින්? කලින් මේවා කරලා තියෙනව නේද? ඔව් සර්. ඔව්. හරි. එහෙනම් මම දන්නවනේ උත්තර දෙන්න. හරි. dog. dog කියන්නේ කවුද? බල්ලා. බලු පැටියා කියන්නේ බලු පැටියා. බලු පැටියාගේ නම මොකද්ද? puppy. puppy. very good. හරි ලියන්න puppy. puppy. dog බල්ලා, බලු පැටියා puppy. ඊළඟ cat පූසා. පූස් පැටියා මොකද්ද? cat පූසා. පූස් පැටියා නම් පූස් පැටියා මොකද්ද? kitten. kitten. ඔව් හරි kitten. cat පූසා kitten පූස් පැටියා. හරි ඊට පස්සේ පොතේ තියෙනවා giraffe. giraffe ගේ පැටියා දන්නවද? giraffe පැටියා එයාත් කාස්ම තමයි. ඉතින් වහු පැටියත් කාස්, giraffe පැටියත් කාස්. හරි ඔටුවට මොකක් කියලාද කියන්නේ? ඔටුවා දන්නවද ඉංග්‍රීසි වලින්? ඔටුවා ඉංග්‍රීසි වලින්
camel very good පොඩි කාලේ ඔයගොල්ලෝ දන්නව නේ මේවා camel ගේ පැටියත් හරි ලේසි කාක්ම තමයි එහෙනම් කවුගේ ජිරාෆ්ගේ camel වන ස්ටාර් මාක් දාගන්න පුළුවන් එක වගේ ඕන එක පාඩකින් highlight කරගන්න පුළුවන් ඉතින් පාඩම් කරද්දී ලේසි ඔටෝගේ පැටියත් කාෆ් ඒකට වෙන පාඩකින් highlight කරගන්න කාෆ් පැටිය එක පාඩකින් कोटिया टाइगर कोटिया टाइगर टाइगर के पैटिया कब कोटी पैटिया कब हरी सामान्य टाइगर लायन बेयर वगे ගොඩක් වෙලාවට වෙන දෙයක් හැමතිස්සෙම නෙමෙයි මාංශ භක්ෂක සතුන්ගේ ඒගොල්ලෝ මාංශ භක්ෂකනේ මාස්නේ කන්නේ ඒගොල්ලන්ගේ පැටව කප් කැමල් කව් වගේ කොළ කන කට්ටියගේ හරි ශාක භක්ෂකයි ගොඩක් වෙලාවට කා එහෙම නීතියක් කියලා නැහැ ඔයාලා පාඩම් කරද්දී සමහරවිට ඒක වැදගත් වෙන්න පුළුවන් හැමෝගෙම නෙමෙයි ගොඩක් අවස්ථාවලදී හරි ටයිගර් කොටිය කොටි පැටිය කා හරි මෙතන මොනවා ලියා ගන්න ඊට පස්සේ ලයන් කරලි වන ලේසි එක ලයන් ගේ කබ් සිංහයා සිංහ පැටියා කබ් වලහට කියනවා බෑ ටෙඩි බෑ වලහ වලස් පැටියා ඒත් කබ් මේක පොඩක් එකපාරට highlight කරලා නම් හරි හරි ඊළඟට alligator කියන්නේ කවුද අහලා තියෙනවද කිමුලා very good කිමුලා තමයි hatchling කිමුල් පැටිය hatchling මෙතන alligator කියන්නේ හැල කිමුලා හරි හැල කිමුලා alligator යාගේ පැටිය hatchling වවුලට කියන්නේ මොකක්ද කියලාද වවුල බැට් හරි බැට්මෑන් එක දන්නවනේ බැට් වවුල් පැටියට මොකක්ද කියලාද කියන්නේ පුළුවන්ද කියන්නේ බැට්ගේ පැටියා පප් වවුල් පැටියා පප් PUP පප් හරි පප් ෆොක්ස්ගේ පැටියා පප්ම තමයි නරි පැටියා පප් ෆොක්ස් නරියා නරි පැටියා පප් සමහර අවස්ථාවලදී කප් කියලා කියනවා ටෙක්ස්ට් බුක් එකේ දීලා තියෙන පප් කියලා හරි මේ දන්න තියලා දෙනවා ලියන්න ඒකේ මේ ඇලිගේටර් දන්නවනේ දන්නේ නැත්නම් තේරම ලියා ගන්න හරි ඊට පස්සේ ඉන්නවා B කියන්නේ මොකද්ද B double E B මීමැස්සා very good මීමැස්සගේ පැටියා ලාවා කියන්නේ නැත්නම් අර පිලවා කියලා ඉන්නේ අර මීමැස්සට කලින් සතා අර ජීවන චක්‍රය වල කියන තියෙනවානේ පිලවා කියලා කියන්නේ ලාවා කියන්නේ පිලවා තමයි පස්සේ පිටහට වෙලා මීමැස්ස වෙන්නේ හරි
සමනලයක් බටර්ෆ්ලයි ස්පෙලිං හරියට ලියාගන්න බටර්ෆ්ලයි එයාගේ පැටියා කැටපිලර් බටර්ෆ්ලයි සමනලයක් කැටපිලර් කියන්නේ කවුද දලබුවා සමනලය වෙන්නේ හරි ඉවරයි නේද දෙකස් හරි නේද හරි සර් ඕකේ දැන් පොඩි ඇක්ටිවිටි එකක් තියෙනවා යා කරන්න තියෙන්නේ වම් පැත්තේ සත්තු දෙනවා ඒ කියන්නේ ලොකු අය දකුණු පැත්තේ ඒගොල්ලන්ගේ පැටව යා කරන්න තියෙන්නේ ඇක්ටිවිටි 9 තමයි පිටුව 118 Facebook එකේ ලියන්න වම් පැත්ත animals දකුණු පැත්ත babies කියන්නේ මොකද කරන්නේ y කපලා es දානවා නේ y වලට කලින් තියෙන consonant එකක් y කපලා es දානවා මතකනේ පාඩම කළා අපි හරි වම් පැත්ත ලියන්න cat දොළහක් තියෙනවා හරි sheep කියන්නේ කවුද cat කියන්නේ නම් පොසක් sheep කියන්නේ කවුද දන්නවද sheep මට පොඩ්ඩක් ඉඩ මදි වෙනවා වගේ මම එහෙනම් අපහොකට මකලා එක ගාලා ලියන්න තියෙන ඔබ මකන්න එපා මට ඉඩ මදි වෙන නිසා මම උඩින් ලියනවා cat sheep කියන්නේ බැටළුවා හරි sheep බැටළුවා pig ඌරා hen කිකිලි lion bear fox කියලා තුන් දෙනාම දීලා තියෙනවා මම කියවන්නේ මේ තුන් දෙනාගෙම එක වචනයක් ගන්න පුළුවන් කියලා bird deer number 8 elephant number 9 horse ashwaya number 10 goat eluwa number 11 duck number 12 goose හරි මේගොල්ලන් පැටව දීලා තියෙන දකුණු පැත්තේ මාරු කරලා හැබැයි දීලා තියෙන්නේ chick kid gosling kitten අයියෝ ඔළුව ගන්නකො සර් duckling දකුණු පැත්ත ලියන්න පෙන්නේ නැත්නම් මේ පැත්ත දකුණු පැත්ත ලියන්න මේ පැත්ත ඉඳලා තියෙන දකුණු පැත්ත ලියන්න මම ලියන්නේ lamb cub foal nestling calf බයර බලන්න වෙලා දෙනවා fawn piglet හරි කරන්න බෑ
හරි වම් පැත්තේ ඉන්න ඇනිමල්ස් ලා දකුණු පැත්තේ ඉන්න බේබීස් ලා. යා කරන්න තියෙන්නේ. හරි සර්. finish okay යා කළාද අච්චර ඉක්මනට යා කළාද ඔව් සර්. very good එහෙනම් මට දන්න ඇති නේ හරි මට එහෙනම් කැට් ගේ පැටියා කවුද කියන්න බෑ උත්තර kitten හරි sheep ගේ පැටියා sheep ගේ යාගේ පැටියා කවුද sheep මොකටද යා කරේ ඔන්න කැට් ගේ නම් kitten හරි sheep ගේ කවුද ආ උත්තරේ කියන්න කමන්නේ වැරදුනට කමන්නේ බය වෙන්න එපා උත්තරේ කියන්න ඔව් pound. fold නෑ fold නෙමෙයි found උත් නෙමෙයි sheep ගේ පැටියා lamb හරි අද ඉගෙන ගන්න sheep කියන දන්න දෙලෙන බැටළුවා හරි බැටළු පැටියා lamb දැන් මෙයා බැටළුවා නම් අපහම මෙතන බැටළු පැටියා කියලා ලියන්න දෙයක් නැහැ නේ යාකලම තේරෙනවා lamb සකල යා කරගන්න මම ඉන්නේ ගන්න නැත්නම් ඔක්කොම යාකලත් අපහැදිලි වෙනවා හරි මට කියන්නේ pig ගේ පැටියා කවුද pig ගේ pig උරු පැටියා Piglet. piglet ලේසි නේ pig කියලා තියෙනවනේ ඉතින් මෙතන ඉංගියක් තියෙනවා piglet හරි hen කියන්නේ කිකිලි කුකුල් පැටියා කො hen ගේ පැටියා කවුද hen ගේ පැටියා මොකක්ද දෙන්න උත්තරේ Chick. chick හරි කුකුල් පැටියා chick හරි lion ඉන්නවා bear ඉන්නවා fox ඉන්නවා සිංහයා ඉන්නවා වලහා ඉන්නවා නරියා ඉන්නවා කවුද පැටියා ඒගොල්ලන්ගේ පැටියා cub මං කියන සමහරවිට fox එක පැටියට පක් නැතුව cub කියලා කියනවා කියන්නේ lion bear fox තුන්දෙනාගේ පැටියා cub හරි bird කියන්නේ කුරුල්ලා එයාගේ පැටියා කවුද කුරුළු පැටියට ඉංග්‍රීසි වලින් කියන්නේ කවුරු කියලාද Ball. නෑ අහන්න නැද්ද මේ nest කියලා තියෙනවා කුරුළු කූඩුවට කියන්නේ පැටලියා nest කියන්නේ කුරුළු කූඩුව Nestling. nestling තමයි කුරුළු පැටියා හරි යා කරගන්න එක අර nest කියන්නේ කුරුළු කූඩුව කියලා ලියා ගන්න හරි ඊළඟ කවුද ඉන්නේ deer කවුද මුවා පැටියා Calf. මුවා පැටියා fawn හරි fawn 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 මුවා පැටියා හරි සකල යා කරගන්න මේ දෙන්න එක වගේ deer ගේ පැටියා fawn horse ඉන්නවනේ horse ගේ පැටියා foal හරි horse ගේ පැටියා foal 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 horse ගේ පැටියා FAWN fawn deer ගේ පැටියා හරි ඒ දෙක පොඩ්ඩක් එක වගේ මොන highlight කරගන්න පාඩම් කරද්දී ලේසි හරි elephant අලියා අලි පැටියට කවුරු කියලාද කියන්නේ අලි පැටියා දන්නවද අලි පැටියා Calf. very good
අලි පැටියත් කාෆ්, වහු පැටියත් කාෆ් නේද? ජිරාෆ් පැටියත් කාෆ්. හරි. ගෝට් කියන්නේ එළුවා. එළු පැටියා. ගෝට් කියන්නේ එළුවා, එළු පැටියා. දැන් මෙයා ලේසි වගේ දෙනවනේ විභාග වලට එනවා. හරි. ලේසි තමයි විභාග වලට එනවා. ලකුණු ගන්න පුළුවන් ලේසියෙන්. ගෝට්ගේ පැටියා කවුද? කිඩ් හරි. කිඩ්. අර පොඩි ළමයට කියන්නේ කිඩ් කියලා. ඒක එළු පැටියා නෙමෙයි. හරි. පොඩි ළමයට කියන්නේ කිඩ්ස් කියලා. එළු පැටව නෙමෙයි. ඒතකොට හැබැයි එළු පැටියත් කිඩ්. පොඩි ළමයෙකුට කිඩ් කියලා කියනවා. හරි. ඩක්ගේ පැටියා ලේසි. තාරා පැටියා මොකද? ඩක්ලින් නේ. ඩක්ලින් විතර ඩක් කියලා තියෙන ලේසියි. ගූස් කියන්නේ කවුද? Goosey. ඔව් ගූස්ලින් තේරුම මොකද්ද ගූස් කියන්නේ? උත්තරේ හරි. ලියන්න පාත්තයා. ඩක් කියන්නේ තාරා වගේ දානවනේ ගූස් කියන තේරුම ලියන්න. ගූස් කියන්නේ පාත්තයා. හරිද? Hari sir. හරි. පොඩි හෝම්වර්ක් එකක් තියෙනවා. මම හෝම්වර්ක් එක දෙන්නම්. ඇක්ටිවිටි පොතේම ලියා ගන්න. homework එක දාගන්න HW ලියන්න write 10 things දේවල් 10ක් ලියන්න that you did ඔයා කරපු last year ගිය අවුරුද්දේ ඔයා ගිය අවුරුද්දේ කරපු දේවල් 10ක් ලියන්න ඕන. හරි. එතන මොන කාලෙන්ද කියන්න ඕන? simple past tense වලින්. ගිය අවුරුද්දේ ඔයා කරපු දේවල් 10ක්. simple past tense එකෙන් කොහේ හරි ගියා නම් හරි. බයිසිකල් එකක් මිලදී ගත්තා නම්, කම්පියුටර් එකක් මිලදී ගත්තා නම් හරි. ඒ වගේ කරපු දේවල් 10ක්. මොනවා හරි 10ක්. පොතක් මිලදී ගත්තා නම් හරි. homework එක ලියලා හරි නේද? ඒ homework එක කරන්න හරි. හරි. එහෙනම් අද පාඩම නතර කරමු. අයබෝවන්. මුසන්න. Oh, sir. හරි. අද පාඩම් කරගන්න. අද පාඩම් කරගන්න.